Aiboy Yalwani, welcome back to Kalyani Jaila's One Kingdom channel. Today I would like to share with you how to make this beautiful elegant A-line dress. To make this dress, I have used a 60 inches with chiffon fabric. So I use 3 meter of fabric. If you want, you can use a viscose, linen, any type of fabric to make this beautiful dress. ඉතින් මේ වීඩියෝ එක තුලින් අද මම ඔයාලට අරගෙන ආවේ කෝට් කොලරේ සමග කොහොමද මේ ලයින් ගවම පහසුවෙන් කපලා මහගන්නේ කියලා දෙන්න. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනතුරු මේ සඳහා මම 60 පල්ල රෙදි මීටර 3ක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ෂිෆොන් රෙදි තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් කැමති රෙදි වර්ගයක් මේ සඳහා පාවිච්චි කරන්න. ඒ වගේම මම වුඩන් බටන්ස් තමයි මේ ගවම සඳහා පාවිච්චි කරන්නේ අද. ඉතින් ඔයාලට පුළුවන් පහසුවෙන් මේ ගේ ගවුම පතුරුමක් නැතිව රෙද්දෙම තියලා කපලා මහන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හැබැයි මම මේක පහසුවෙන් ඔයාලට අවබෝධ කරගන්න ඕන නිසා කොලේක ඇඳලා පෙන්නනවා. ඉතින් ඔයාලා මතක තියාගන්න මේ ගවුම සඳහා පතුරුමක් ඔයාලට අවශ්‍ය නැහැ. ලේසියෙන්ම රෙද්ද මත තියලා මේක කපාගෙන මහගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන මගේ වුඩන් බටන්ස්. ඉතින් ඔයාලට කැමති බටන්ස් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම බටන්ස් අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට ඔයාලගේ ගවුමේ දිගට අවශ්‍ය ප්‍රමාණයට බටන්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ ගවුම සඳහා මම සම්පූර්ණ උස අඟල් 52ක් පාවිච්චි කරනවා. ඒ වගේම මේ ගවුම ඔයාලගේ සයිසස් වලට ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය මේමි තමයි පපුව වට, ඒ වගේම උරහිසේ සිට ගවම සම්පූර්ණ උස, ඒ වගේම උරහිසේ සිට ඉන දක්වා උස. ඉතින් මේ ගවම අපි කපලා මහගන්නේ අත් රහිතව. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේ ගවම සඳහා අත් යොදා ගන්න. ඉතින් අපි බලමු කොහොමද අපේ මේ ගවම නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට කිව්වා මම මුලින්ම කොලේක ඇඳලා ඔයාලට මේක පැහැදිලි වෙන්න කියලා දෙනවා. මොකද මේක මුද්‍රිත රෙද්දක් නිසා. ඉතින් මතක තියාගන්න ඔයාලට මේකට පතුරුමක් අවශ්‍ය නැහැ. ඉතින් මම මුලින්ම කෙරුවේ මේ විදිහට අඟල් 3ක් ලකුණු කරලා සිරස් රේඛාවක් ඇඳගත්තා. ඊට පස්සේ අපි අපේ උරහිස ලකුණු කරගන්නවා. ඉතින් ඔයාලට මේ 3 වෙනුවට 2මාරක් වුණත් ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට නැවත තිරස් රේඛාවක් ඇඳලා ඒ රේඛාව මත මගේ උරහිස මෙන්න දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරගන්නවා. ඉතින් මම අරගෙන තියෙන්නේ උරහිස 15යි. ඒක දෙකට බෙදාගෙන ඒකට අඟල් භාගයක් මම එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ මගේ කරපල්ලට මගේ සම්පූර්ණ උරහිස මං හතරට බෙදලා ඒකෙන් අඟල් භාගයක් අඩු කරලා අඟල් 3යි කාලා මේ විදිහට ලකුණු කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ බෙල්ල වට හෝ සම්පූර්ණ උරහිස මේ විදිහට හතරට බෙදලා ඒකෙන් අඟල් භාගයක් අඩු කරලා කරපල්ල ලකුණු කරගන්න. ඒ වගේම උරහිසේ හැඩය සඳහා මං අඟලක් පාවිච්චි කරනවා. අඟලක් 15ට ලකුණු කරනවා. ඉතින් මම මෙතන සඳහන් කරන්නේ අපේ කර පළල කොහොමද පහසුවෙන් හොයාගන්නේ කියලා. ඉතින් මම ඔයාලට කලින් කිව්ව විදිහට තමයි අපේ හරි කර පළල අපි හොයාගන්නේ. ඉතින් විශේෂයෙන් කොලර් එකක් දාලා ඇඳුමක් මහනකොට අපේ හරි කර අපිට ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි මේ අඟල ගත්ත තැන ඉඳලා අඟල් 8ක් පහළට නැවත මේ විදිහට රේඛාවක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ එතෙන් සිට අපි මේ විදිහට රූලර් තියලා තිරස් හතර රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව මත අපේ පපුව වටමින්ම හතරට බෙදාගෙන අඟල් 2ක් එකතු කරගන්නවා. ඉතින් මේ ගවුමට ඩාට්ස් දාන්න නැහැ. ඉතින් ඒ නිසා අඟල් 2ක් හොඳටම ප්‍රමාණවත්. අඟලක් පුරුලට අඟලක් මෙහන් වාසි වලට. ඒ වගේම අපේ අත්කට සඳහා අපි මේ එල් අකුර තියෙන හැඩෙන් අඟල් 1යි කාලක් ඉහළට උස්සනවා. අත්කටේ ගැඹුර සඳහා අඟල් භාගයක් මම ඇතුළට ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට මේ දේවල් අලුත් නෙමෙයි දැන්. මොකද මම ගොඩාක් වීඩියෝස් වල ඔයාලට කියලා දීලා තියෙනවා.
ඉතින් ඔයාලට අත් කටා දිනකොට ෆ්‍රෙන්ච් කර්ව් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට පහසුවෙන්ම අත පාවිච්චි කරලා ඔයාලට මේක ඇඳ ගන්න පුළුවන්. ඉතින් උරහිසේ සිට ඉන දක්වා උසට අඟල් භාගයක් එකතු කරලා මම අඟල් 15 මාර මේ විදිහට ලකුණු කරගන්නවා. ඒ රේඛාව මත අපේ ඉනවට මෙම හතරට බෙදාගෙන අඟල් දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ඩාට්ස් දාන්න ඕන නම් අඟල් 2 වෙනුවට අඟල් 3ක් යොදා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මගේ අත් කටේ අංශයේ ඉඳලා ඉන දක්වා රේඛාව දික් කරගන්නවා. ඉතින් මගේ ගවුම සම්පූර්ණ උස අඟල් 52යි. ඉතින් ඔයාලට මේ විදිහට මම පෙන්වන්න අවශ්‍ය නිසා තමයි මේ A2 size එකේ කොලය මේ විදිහට මම ලියාගන්නේ. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕන ඔයාලා 60 පල්ල රෙද්දක් ගන්නකොට අපි මේ රෙද්ද දෙකට නමාගෙන ගන්නකොට එක පැත්තක් අපිට 30ක් එනවා. එතකොට අපිට ඉදිරිපස අපි මෙතනින් 3ක් ඇරලා කපා ගන්න නිසා අපේ මේ අනිත් කොටසේ පල්ලේනවා අපිට අඟල් 27ක් සම්පූර්ණ ගවුම අපිට තියෙනවා අඟල් එක පැත්තක 30ක්. මෙතන අපි ලකුණු කරනකොට අර 3 ඇරලා ලකුණු කරනවා නම් 27ක් තමයි අපිට වෙන්නේ. ඒ වගේම මෙතනදී 60 පල්ල රෙද්දක් ගන්නවා නම් මේ හැඩය සඳහා අඟල් 5ක් හෝ 6ක් ඉහළට උස්සන්න ඕනේ. නැත්තම් මේ ගවම අපි ඇඳහම දෙපැත්තෙන් එල්ලෙන්න බලනවා. දැන් අපි බලමු කොහොමද මේ කොලර් එක හදාගන්නේ කියලා. ඉතින් මේ මුදුනේ ඉඳලා අඟල් 2ක් පහළට මම ලකුණු කරගෙන තියෙනවා. ඊට පස්සේ අංශය කැපිලා යන්න මේ විදිහට අපි රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපේ ඉදිරිපස කර ගැඹුරු ලකුණු කරගන්න පුළුවන්. මුදුනේ සිට උරහිස මෙන්න මේ අංශයේ ඉඳලා අඟල් 6ක් හෝ 7ක් ඔයාලට පුළුවන් ලකුණු කරගන්න. ඉතින් මගේ කලින් වීඩියෝ එකකත් ඔයාලට මම මේ කෝට් කොලර් එක කොහොමද කපාගන්නේ කියලා දීලා තියෙනවා. ඒත් එක්ක මෙතනදී අඟලක් අපි ගන්නවා. මේ අඟල ගන්න අපේ මේ ඇඳුමට අපි බොත්තම් පාවිච්චි කරන නිසා. ඉතින් මෙතනදී අඟල ගත්තට අපි අඟල් කාලක් විතර මෙතනදී අපේ ෆේසින් එක මහගන්න ඉතුරු කරලා ඉතුරු 4න් 3 තමයි අපේ එකක් උඩ එකක් හිටින්නට බොත්තම් කාසි මහගෙන ඉවර වෙලා අපේ මේ ගවුම විවරය හදාගන්න. ඉතින් මේ අපි ඇඳගත්තේ අපේ ගවුමේ ඉදිරිපස කොටස. ඉතින් මේ සඳහා අපිට ෆේසින් කපා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ ෆේසින් වලට ඔයාලට පුළුවන් නම් පේපර් ස්ට්‍රිප් අලව ගන්න පුළුවන්. මෙතනදී මම මේ විදිහට මගේ ෆේසිම සඳහා මේ විදිහට ට්‍රේස් කරගන්නවා. ඉතින් ඔයාලා මේක රෙද්ද කරනකොට මේ විදිහට ඔයාලට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම රෙද්ද කපලා මේක ඇඳ ගන්න පුළුවන්. දැන් මෙතනදී මම අඟල් 3ක් මගේ උරහිස මුදුනෙන් මගේ දකුණු අත පැත්තට ලකුණු කරගත්තා. ඉතින් මෙතනදී මම සම්පූර්ණ උස ගත්තේ අඟල් 52යි මගේ ගවුම උස. ඉතින් ඔයාලට කැමති උසක් ඔයාලගේ ගවුම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගවුමක් වෙනුවට ඔයාලට මේ මෝස්තරෙම යොදාගෙන බ්ලවුස් එකක් වුණත් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේ විදිහට ට්‍රේසින් කරගත්ත මේ ෆේසිම මම මෙහෙම ඇඳගෙන කපා ගන්නවා. මෙතනදී ඔයාලා දැක්ක අඟල් 3ක් මම පළලට ගත්තා. එතකොට අපේ සම්පූර්ණ මේ ෆේස් මේ පළල අඟල් 9ක් හෝ 10ක් ඔයාලට ගන්න පුළුවන්. දැන් අපි බලමු පිටිපස්ස කොටස කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට අපේ උරහිස් මෙහෙම ලකුණු කරගෙන උරහිසේ හැඩයට අඟලක් පහළට ලකුණු කරලා කරපල්ල අඟල් 3යි කාලක් ලකුණු කරගෙන කර ගැඹුර අඟලක් මම ගන්නවා. ඉතින් ඔයාලා පොඩි දරුවෙකුට කරනවා නම්
අඟල් භාගයේ සිට අඟල් 4න් 3ක් වුණත් ගන්න පුළුවන්. පොඩ්ඩක් කෙට්ටු කෙනෙකුට කරන මහනම නම් මේක. ඒ වගේම කර අපි මේ විදිහට ලකුණු කරගෙන අපි අත්කටට අඟල් 8ක් 15ට ලකුණු කරගෙන මේ මුල්ලේ සිට එල් අකුරේ සිට අඟල් 1මාරක් කියලා ලකුණු කරගන්නවා පිටුපස අත්කට සඳහා. මෙතනදී අපි කර අත්කට මේ ගැඹුරු කරගන්න නැහැ පිටුපස නිසා. ඊට පස්සේ උරහිසේ සිට ඉන දක්වා 15 මාර ලකුණු කරගෙන ඊට පස්සේ අපේ ඉනේ හැඩය අපි ඇඳ ගන්නවා. ඒත් එක්කම මේ අංශයේ ඉඳලා අපේ ඉනවට 4ට බෙදාගෙන අඟල් 2ක් එකතු කරලා තමයි ලකුණු කරගන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට ඩාට්ස් දාන්න අවශ්‍ය නම් 2 වෙනුවට අඟල් 3ක් යොදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී පිටිපස්සෙන් හැඩයටත් මම අඟල් 5ක් හැඩ කරගත්තා. මොකද අපි 60 පල්ල රෙද්දක් ගන්න නිසා. ඉතින් මේ පතුරන් උපයෝගී කරගෙන නෙමෙයි අපි අපේ ගවුම කපා ගන්න රෙද්දෙම ඇඳලා තමයි. ඒත් මම ඔයාලට කලින් කිව්වා වගේ ඔයාලට වඩාත් අවබෝධ වෙන්න තමයි මම මේ විදිහට කරන්නේ. දැන් අපි බලමු අපේ කොලර් එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මෙතනදී අඟල් 3ක් මම ඇරලා නැවත අඟල් භාගයක් මේ විදිහට අයින් කරනවා උරහිස මෝට්ටු වෙන කොටසෙන්. ඊට පස්සේ අපි මේක කොහොමද එකතු කරගලා හදාගන්නේ කියලා බලමු. දැන් අපි මේ 3ත් ඇරලා අඟල් භාගයක් ඇරලා එක පැත්තකට බලමු ඉතුරු වෙන කොටස කීයද කියලා. මෙතනදී අඟල් 4ක් තියෙනවා. එතකොට 4 වගේ දෙකක් අපිට ඉදිරිපස් කොටස් දෙකට අවශ්‍ය වෙනවා. ඒ වගේම පිටුපස කොටස අඟල් 3ක් තියෙනවා. එතකොට මේ විදිහට අපි ටෝටල් සම්පූර්ණ ගාණ එනවා අඟල් 14ක්. ඒක දෙකට බෙදපුවම අඟල් 7යි. අපි මෙහුම් වාසි සඳහා අඟල් භාගයක් එකතු කරගන්නවා අපේ කොලර් එකේ පහළ කොටසට. නැවත අඟල් 1ක් ඉහළට ලකුණු කරගන්නවා. අපි මේක පොඩක් හැඩ කරලා ඇඳ ගන්න අවශ්‍ය නිසා. ඉතින් ඔයාලගේ කොලර් එකට ඔයාලට කැමති හැඩයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඩ්‍රාප් එකක් තමයි මුලින් නිර්මාණය කරන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද පැහැදිලිව මේ කොලර් එක ඇඳගන්නේ කියලා. ඉතින් කලබල වෙන්න එපා. මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ කොලර් එක හදාගන්නේ කියලා දෙනවා. ඉතින් මේ සඳහා ඔයාලට පේපර් ස්ට්‍රිප් එකක් පාවිච්චි කරන්න පුළුවන් කොලර් එකට. ඉතින් මේ කොලර් එකේ උස වෙනුවට මම ගන්නවා අඟල් 3මාරක්. පළල සඳහා මම පහළට ගන්නවා අඟල් 7මාරක්. ඉතින් මතකයිනේ 14 අපි දෙකට බෙදාගත්ත. ඒකට අඟල් භාගයක් එකතු කරලා තමයි මේ විදිහට අපි 7මාර ගන්නෙ. ඉහළින් අපේ 7මාර නැවත අඟලක් එකතු කරලා අපේ කොලර් එකේ හැඩය පොඩ්ඩක් ෂාප් කරගන්නවා. ඊට පස්සේ අඟල් භාගයක් මම ඉහළට මේ විදිහට උස්ස ගන්නවා. උස්සලා මේ විදිහට අපේ කොලර් එකේ හැඩය නිර්මාණය කරගන්නවා. දැන් ඔයාලට පුළුවන් අපි 8මාර ගත්ත තැන ඉඳලා මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්න. එතෙන් සිට නැවත අඟල් භාගයක් මේ විදිහට පහල් කරලා ඔයාලට මේ විදිහට ඇඳ ගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට කර්ව් කරලා ඇඳ ගන්නත් පුළුවන්. ෂාප් කරලා ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් ඒ කොන ඔයාලට කැමති ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ අඟල වෙනුවට ඔයාලට පුළුවන් තව අඟලක් වැඩිපුර එකතු කරලා වැඩිපුර උල් හැඩයක් තියෙන කොලර් එකක් උනත් නිර්මාණය කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි කොලර් ස්ට්‍රිප් එක හදාගෙන වටේ මහගත්ත කොලර් එක. මේකට මම අඟල් භාගයක් හිටින්නට වටේ මහගෙන තියෙනවා. පහළ කොටස මේ විදිහට මෙතන ඕපන් කරලා තියෙන එක අපිට අවශ්‍ය වෙනවා අපේ ගවුමේ කඳ කොටස සම්බන්ධ කරන්න. දැන් මම මේ විදිහට පරිස්සමෙන් කට් මාක් දාගන්නවා. දාගෙන මේක ඔයාලා හරවගෙන හොඳින් අයන් කරගන්න. ඉතින් මේ වගේ මේ කොලර් එකේ
මුළු ඔයාලට පුළුවන් කතුරක තුඩ ආධාරයෙන් හරි අවුල් එකක් තියෙනවා නම් අවුල් එක ආධාරයෙන් හරි ලස්සනට මේක හදාගන්න. දැන් මම මේක හොඳින් අයන් කරගන්නවා. ඉතින් මේ ඔයාලා මේ මුළු හදාගන්නකොට ඒ රෙද්ද ඩැමේජ් නොකර පරිස්සමෙන් හදාගන්න වගේ බලාගන්න. දැන් අපි කොලර් එක හදාගෙන ඉවරයි. දැන් අපි බලමු ඉතිරි කොටස් කොහොමද මූට්ටු කරගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කරන්නේ අපේ ෆේසිම අපේ කඳ කොටසට සම්බන්ධ කරගන්න එක. ඉතින් ඔයාලා දන්නවා මම පතුරු මේ කපලා පෙන්නුවා කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මගේ ගවම ගොඩක් දිගටම මහන නිසා පතුරුමක් රහිතව මම මේක කපාගත්ත නිසාත් මේ විදිහට මම මේක පේසිම තියලා මගේ කඳ කොටසට අඟල් භාගයක් හෝ අඟල් කාලක් හිටින්නට මේක මහගන්න පුළුවන්. ඉතින් මතකනේ අපි අඟලක් ගත්ත නිසා මම මේක අඟල් කාලයට තමයි මම වාසි තියාගන්නේ. ඉතින් ඔයාලා ඒ අඟලට වඩා අඟල් එකමාරක් වගේ ගන්නව නම් නැත්තම් 1යි කාලක් වගේ ගන්නව නම් මෙතන අඟල් භාගයක් තියලා මහගන්න. මොකද අපේ බොත්තම් අල්ලන නිසා අපිට එක පැත්තකට අඟල් 4න් 3ක් වැඩිපුර තියාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අඟලෙන් අඟල් කාලක් මේ විදිහට මහලා අපි ඉවර වුණාම අපිට අඟල් 4න් 3ක් එක පැත්තකට ඉතුරු වෙනවා. ඊට පස්සේ මේ කොලර් එකේ උඩ කොටසට විතරක් යන්තමට කට් මාක් අපි දාගෙන මේක ලස්සනට හරව ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කොලර් එකේ මතකනේ අපි 3ක් ලකුණු කෙරුවා. ඒ 3 ළඟින් පුංචි කට් මාක් එකක් මේ විදිහට දාගන්න. හොඳින් බලන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා කරගත යුතුයි. නැත්නම් ඔයාලට කොලර් එක පහසුවෙන් අල්ලගන්න බෑ. ඊට පස්සේ අපි අපේ කොලර් එකේ පහළට තියෙන ඒ කොටස උල් හැඩයට චුට්ටක් පහළින් මේ විදිහට අපේ කඳ කොටසින් ඕවර් ස්ටිච් කරගන්නවා. මේක টොප් ස්ටිචින් ගහගත්තාම ලස්සනට අපේ විවරය අපිට තියාගන්න පුළුවන් නිසා තමයි මේ විදිහට අපි টොප් ස්ටිච් ගහගන්නේ. ඉතින් මේ টොප් ස්ටිච් අනිවාර්ය නැහැ. ඒත් ඔයාලා මේක ගහගත්තොත් ඔයාලගේ ගවුමට ලස්සන පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අනිත් කොටසත් ඔයාලා මහගන්න. ඉතින් මෙන්න මේ විදිහට කට් මාක් දාගන්න ඕන. මේ තියෙන්නේ අපේ කඳ කොටසේ එක පැත්තක්. ඉතින් මුලින් අපි එක පැත්තක් මහගත්තා. ඉතින් ඔයාලා මේ කට් මාක් දානකොට ගොඩක් පරිස්සමින් දාගන්න. ඉතින් මේ පහළ දිගටම කට් මාක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක කෙලින්ම මහලා තියෙන නිසා. ඒත් අපි මේ හැඩය වෙනස් වෙන තැනට විතරයි මේ කවාකාර හැඩයක් තියෙන තැන් වලට විතරයි මේ විදිහට කට් මාක් දාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේක ලස්සනට මේ විදිහට හරව ගන්න ඕනේ.
ඉතින් මේ කඳ කොටස් දෙකම මේ විදිහට ලස්සනට හරවගෙන ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ පිටුපස කඳ කොටසට මේක ජොයින් කරගන්නේ උරහිස් උපයෝග කරගෙන. මෙන්න මේ විදිහට අපි මැස්මක් ගහ ගන්නවා. එතකොට අපිට මේක පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. මතකනේ මම අනිවාර්යයෙන්ම කට් මාක් එකක් දාගන්න කියලා ඔයාලට මතක් කෙරුවා. අපි 3ක් ලකුණු කරපු තැනින් තමයි මේ කට් මාක් එක දාගන්නේ. දැන් මම මේ කොටසත් මේ විදිහට මගේ රෙද්දේ හොඳ පිට පැත්තෙන් මේ විදිහට අපේ පේසි මාලලා තියෙන කොටස එක පැත්තකට හිටින්නට උඩින් මැස්මක් ගහගෙන එන මේ මැස්ම මහනකොට මිලිමීටර් 1ක් වගේ හිටින්නට මහන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට අපේ දෙපැත්තම මහගෙන ඉවර වෙලා අපි බලමු කොහොමද මේ කොලර් එක අපේ ගවුමට සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට මගේ කොලර් එක මම දෙකර නමාගෙන පොඩි කට් මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක පහසුවෙන් අපේ කඳ කොටස සම්බන්ධ කරගන්න. ඉතින් මෙතනදී මගේ කඳ කොටස ඔයාලට පේනවා. මං ලස්සනට මූට්ටු කරගෙන තියෙනවා මගේ උරහිස්. ඊට පස්සේ ඕලොක් කරගෙන තියෙනවා. දැන් අපි පිටුපස කර මේ විදිහට හරි මැද්දෙන් නමාගෙන කට් මාක් එකක් දාගමු. දැන් මම මගේ මේ කොලර් එක අල්ලගන්නේ මගේ කඳ කොටස කන පිට පැත්තෙන්. ඊට පස්සේ අපි මේකට අඟල් කාලක් හිටින්නට මේක මහ ගන්නවා. ඉතින් ඔයාලගේ කොලර් එක හොඳ පිට පැත්තට කලින් මහලා ඊට පස්සේ කන පිට පැත්තෙන් නැවත ඊළඟට මූට්ටු කරගන්න පුළුවන්. ඉතින් මං කන පිට පැත්තෙන් තමයි මුලින්ම මේක මහගන්නේ. ඊට පස්සේ මේක මහලා ඉවර කරන්නේ මම හොඳ පිට පැත්තට. දැන් මේ විදිහට හරි ගානට අපිට කොලර් එක තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මේක තියෙන්න ඕනේ. මතකනේ අපි අර කට් මාක් එකක් කලින් දාගත්ත තැනට තමයි අපේ කොලර් එක හරියට ජොයින් වෙන්න ඕනේ. දැන් මම මේ විදිහට වටේම පින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මං කලින් කිව්වා වගේ අඟල් කාලට මැහුම් වාසේ තියාගෙන මේක ලස්සනට මහ ගන්න ඕනේ. ඔයාලට පේනවනේ අපි කට් මාක් දාගත්ත තැන. මෙන්න මෙතනින් හරියටම කොලර් එක සෙට් වෙන්න ඕනේ.
So make sure to keep a 0.25 inch for the seam allowance. ඉතින් මේ විදිහට පින් ගලව ගනිමින් තමා ඔයාලා මේක මහගන්න ඕනේ. පින් උඩින් කවදාවත් මහගෙන ඉන්න එපා. එතකොට ඔයාලගේ ඉන්දිකටු ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට නැවත අඟල් කාලක් හිටින්නට මේක නමාගෙන උඩින් මහගෙන එන්න. ඉතින් ඔයාලට ඕන නම් පින් ගහ ගන්න පුළුවන්. නැත්තම් කෙලිම උනත් නමාගෙන මහගන්න පුළුවන්. As you can see, just fold it 0.25 again and just do the top stitching. So as you can see, we done great job. So it's really nice and neat. ඉතින් ඔයාලට පේනවා අපේ කොලර් එක ලස්සනට අපි මහගෙන තියෙනවා. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න ඔයාලට අනිවාර්යයෙන්ම මේක කරගන්න පුළුවන්. ඉතින් වෙනදා වගේම අමතක කරන්න එපා. මගේ වීඩියෝස් වලට කමෙන්ට්ස් දාන්න, ඒ වගේම ලයික් දාන්න, යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. දැන් අපි මේ කොලර් එක හදාගෙන ඉවරයි. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ අත් කොටස නිමා කරගන්න. ඉතින් මම මගේ අත්වලට පාවිච්චි කරන්නේ පයිපින්. ඉතින් මම අඟල් දෙකක් පල්ලට පයිපින් කපාගෙන තියෙනවා. ඒත් එක්ක මම මෙතන බෙල්ට් එකක් හදාගෙන තියෙනවා. මේ බෙල්ට් එක ජොයින් කරනකොට දෙපැත්ත මුලින් මහගෙන ඊට පස්සේ තමයි මේ විවරය අපි උඩින් මැස්මක් ගහගෙන මහගන්න ඕනේ. ඉතින් මම ගොඩාක් වීඩියෝස් වල ඔයාලට කියලා දීලා තියෙනවා කොහොමද මේ බෙල්ට් එක ජොයින් කරගන්නේ කියලා. ඒත් එක්ක මෙතන මම කලින් කිව්වා වගේ පයිපින් අපි කපාගත්ත පයිපින් එක දෙකට නමාගෙන මේ විදිහට මම මූට්ටු කරගෙන තියෙනවා. දැන් මම මේක මගේ අත් කොටසට සම්බන්ධ කරලා අඟල් කාලක හිටින්නට වටේම මේක මහගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක අඟල් කාලක් හිටින්නට නැවත මහන්න නවලා මහන්න. ඉතින් මං කන පිට පැත්තෙන් තමයි මේක ජොයින් කරගන්නේ. එතකොට මගේ පයිපින් එක මං ඉවර කරගන්නේ හොඳ පිට පැත්තෙන්. ඉතින් මං එක පැත්තකට පින් කරලා ඉවරයි. මේ මං අනිත් පැත්තට තමයි මේ විදිහට පින් කරගන්නේ. ඉතින් මේක ෂිෆොන් රෙද්දක් නිසා අනිවාර්යයෙන්ම පයිපින් එක ඩබල් දැම්මොත් අපේ ඇන්තම මනා පෙනුමකින් අපිට නිමා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අඟල් කාලක් හිටින්නට මේක මුලින් ජොයින් කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක නමලා මහගන්න. ඉතින් මේ විදිහට හොඳ පිට පැත්තෙන් තමයි අපි මේක හරවලා මහගන්න. ඉතින් ඒක අනිවාර්ය නැහැ. ඔයාලට මේක හොඳ පිටින් පහලා කන පිට පැත්තට ඉවර කරගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත පරිදි ඔයාලට නිමා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පයිපින් එක හීනි වෙන තරමට අපේ මේ අත් කොටස ගොඩාක් ලස්සනට අපිට නිමා කරගන්න පුළුවන්.
ඉතින් ඔයාලා මේ විදිහට අත් දෙක පයිපින් කරගත්තට පස්සේ අංශ මහනකොට මුලින්ම ඔයාලා කරන්න ඕනේ හොඳ පිට පැත්තෙන් අඟල් භාගයක් හිටින්නට මහලා ඒකෙන් අඟල් කාලක් කපලා ඉවත් කරන්න. ඊට පස්සේ ඔයාලා ඒක නැවත කන පිට පැත්තට හරවලා අඟල් භාගයට හිටින්නට මේක හොඳින් මහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට අංශ මහ ගත්තාම විශේෂයෙන් මේක අත් නැති ගවමක් නිසා ලස්සනට නීට් එකට අපිට මේක නිමා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මං කලින් කිව්වා වගේ අඟල් කාලක් කපලා ඉවත් කරලා මේක නැවත කන පිට පැත්තට හරවලා අඟල් භාගයක් හිටින්නට මහ ගන්න. ඉතින් මේ දෙපැත්තම මේ විදිහට මහ ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බොත්තම් කාසි මහලා බොත්තම් ටික අල්ලගන්න. ඉතින් මං කලින් ඔයාලට බොත්තම් කාසි කොහොමද මහගන්නේ කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා පුළුවන් කොහොමද බොත්තම් කාසි මහන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් මම වීඩියෝ එක ටිකක් ෆාස්ට් දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ ටික කරගන්න අමාරු නැති නිසා. ඉතින් වාටියත් මම ඕලොක් කරගෙන වාටියත් මහ ගන්නවා. ඉතින් මං හිතනවා ඔයාලා යම් දැනුමක් මේ වීඩියෝ එක තුලින් ලබා ගන්න ඇති කියලා. ඉතින් අමතක කරන්න එපා. මං කලින් කිව්වා වගේ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පේනවා අපේ ගවම අපි ලස්සනට මහගෙන තියෙනවා. ඉතින් අමතක කරන්න එපා. මං හැමදාමත් කියනවා වගේ ඔයාලටත් පුළුවන් මේ විදිහට මීටත් වඩා ලස්සනට ඇඳුම් නිර්මාණය කරන්න. ඉතින් මගේ fan page එකටත් ඔයාලගේ නිර්මාණය වන්න අමතක කරන්න එපා. Thank you so much for watching my video. See you with another valuable video. Please don't forget to subscribe and like and share my videos with your friends. ඉතින් ඔයාලා හැම දිනාටම ස්තුතියි පරිස්සමින් ඉන්න. අයිබෝවන්.